නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට ඔබ අප සාකච්ඡා කරමින් සිටින්නේ වේදනා උපාදාන ස්කන්ධයේ එකින් එක කාරණාවන් පිළිබඳව. වේදනා අපි සාකච්ඡා කළා. වේදනාව යනු කුමක්ද? වේදනාවටයි වේදනාව කියලා කියන්නේ. ඊළඟට ඒ තමයි වේදනාව කී ආකාරයිද? කොමන තැන්හිද වේදනාව ඇතිවන්නේ? ඊට පස්සේ වේදනාව හටගන්න උන හේතුව කුමක්ද කියන කරුණු අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට පින්වත්නි, දැන් මෙහිදී අපි ගත්තාම වේදනා උපාදාන ස්කන්ධයේදී උපාදාන කියන වචනයත් ස්කන්ධයේදී කාලය සහ අවකාශ අතර පැවැත්ම කියන කරුණෙදුත් අතීතයේ නිරුද්ධ වී ගිය, වර්තමානයේ හටගෙන තිබෙන, අනාගතයේ තාම හට නොගත්තා වූ කාලයට අයිති කරුණු තුන වේදනාවනි කතා කළා. ඊළඟට අවකාශයට අයිති කාරණාවන් වලදී ඒ තමයි ආධ්‍යාත්මික, බාහිර, ඊළඟට හීන, ප්‍රණීත, දුර, ළඟ. ওই කාරණාවන් වලදී අපි සාකච්ඡා කළා ගියවර වැඩසටහනේදී කුමද්ද මේ ආධ්‍යාත්මික විඳීම, අජ්ජත්තා වේදනා තමයි සලකුණු ලබන වේදනාව යනු කුමක්ද? බහිද්ධා වේදනා, බාහිරයේ සලකුණු ලබන විඳීම් යනු කුමක්ද කියන කරුණ සාකච්ඡා කළා. එතකොට අවකාශයට අයිති කරුණු 8න් ඔන්න අපි කරුණු 2ක් සාකච්ඡා කරලා අවසන්. එතකොට ඊළඟට අපිට තියෙන්නේ කුමක්ද? ඒ තමයි ඕලාරිකා සුකුමා. ඊළඟ කරුණු 2 හීනා ප්‍රණීතා. ඊළඟ කරුණු 2 එතකොට 4යි. යන් දූරේ සන්තිකේවා 6යි. අජ්ජත්තාව බහිද්ධාව කතා කරපු කරුණු 2 ඔක්කොම 8යි අවකාශයට අදාළව. එතකොට ඒ අවකාශයට අදාළව අපි සාකච්ඡා කරමු අජ්ජත්තාව බහිද්ධාව ගියර වැඩසටහනේ කතා කරනකොට ඔබට මේ මතක් කරන්නේ ඒ තමයි එහිදී අපි කතා කළා සාමිස නිරාමිස කියන කරුණත් විග්‍රහ කරමින් උදාහරණ සහිතව යම් ප්‍රමාණයකට අප සාකච්ඡා කළා. ඒ කරුණු ඔබට මතක ඇතැයි විශ්වාස කරනවා. ඒතර එහෙනම් අද දවසේ අප කතා කරන්නේ කුමක්ද? ඒ තමයි ඕලාරික වේදනාව නැත්නම් සුකුමා වේදනා කියන්නේ කුමක්ද කියන කරුණ. අජ්ජත්තාවා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා. ඕලාරික කියන්නේ මොකද්ද? ගොරෝසු. සුකුම් කියලා කියන්නේ සියුම්, තියුණු, ගැඹුරු කියන අර්ථයයි. එතකොට ඕලාරික විඳීම කියන්නේ මොනවාද? සුකුම් සියුම් විඳීම් කියන්නේ මොනවාද කියන කරුණ තමයි සාකච්ඡා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තත්ත කතමා වේදනා ඕලාරිකා සුකුමා. අකුසල වේදනා ඕලාරිකා. අකුසල් විඳීම් සියල්ල ඕරා ගොරෝසු සහගතයි කියනවා. කියන්නේ අකුසල් ඔබට මතක ඇතිනේ. දැන් අකුසල් ධර්මයේ තුල භාගතුන් වහන්සේ විස්තර කරනවා කොහොමද? දස අකුසල් වශයෙන්. ඒතර දස අකුසල් තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසෙනු යෙදීම, ඊළඟට බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම,
අන් සතු දෙයට ආසා කිරීම අවිජ්ජාව, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටි කියන කරුණු 10 දස අකුසල්. ඒතකොට දස අකුසලයන් ශාස්ත්‍රඥ වහන්සේ විදීමට මුල් කරගත්තොත් ඒ සියල්ල භාගතුන් දේශනා කරන ඕලාරිකා ගොරෝසුයි. එතකොට ඕලාරික වේදනා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා විදර්ශනා කරනවා කොට එතකොට ඒ අකුසල් හටගන්න කෙනෙක්ට මුළුණාන යම් කිසි දෙයක් ඒ අකුසල් ඔස්සේ ඒ කෙනාට දැන් අපි හිතන්නේ දැන් අපි මෙහෙම සතෙක් මැරීම නිසා ඔන්න කෙනෙක්ට සැපසහගත විඳීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැපසහගත එයාට එක්ක දුක් විඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒ අකුසලයේ එයා දුකසේ තමයි එක්ක ඒ අකුසලයේ දෙන්න වෙන්න පුළුවන්. ඒක සැපසේ ඒ අකුසලයේ විඳිනව වෙන්න පුළුවන්. එහෙමයි අපේ ජීවිතවල වෙන් වෙන්නේ පින්වත්නි. මේ ඊට ගැඹුරු කරුණාවල්. ඒතර අකුසල් කරනකොට දැන් අපිට ඒකේ සරලව ඒක තේරුම් ගන්න දැන් අපි ගත්තොත් එහෙම දස අකුසලයට මුල් වෙන්නේ ශාස්ත්‍රඥ දේශනා කළ ඔබට මතක ඇති නේද අකුසල් මුල් කියලා කරුණක්. ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට ලෝභ, දේශ, මෝහ මුලලා තමයි දස අකුසල් කරන්නේ. දැන් සතුන් මැරීම කියන කරුණ ගත්තාම එකපාරම අපිට හිතෙන්නේ ද්වේෂය විතරක් මුල් වෙනවා කියලානේ. ද්වේෂයෙන් ඉන්න ඕනේ සතෙක් මරන්න කියලා හිත කියන්නේ. ඔබට මට අපේ කාටත් පොදුවේ එකපාර හිතෙන්නේ. නමුත් ශාස්ත්‍රඥ වහන්සේ දැන් සම්මා දිට්ඨි සූත්‍රයේදී හරි ලස්සනට විග්‍රහ සම්මා දිට්ඨියේ කරුණේදී ඔබට මතක ඇති මේව කතා කළා සරලව. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන ලෝභය මුල් කරගෙන සත්තු මරනවා කියනවා. ඒක බලන්න එතන කොච්චර යම් ගැඹුරක් යම් සියුම් බවක් තියෙනවනේ. ලෝභය මුල් කරගෙන අපිට හෙලින්ම හිතෙන්නේ ද්වේෂය මුල්ල විතරනේ සත්තු මරන්නේ කියලා නෑ. බුදුරජාණන් දේශනා කරනවා ලෝභය මුල් කරගෙන සත්තු මරනවා. ද්වේෂය මුල් කරගෙන සත්තු මරනවා. මෝහය මුල් කරගෙන සත්තු මරනවා. ඒකයි ඒ අකුසලයට අකුසල් මුල් එකින් එකට ඒ දස අකුසල් වලට එකින් එක දස අකුසලයේ එකින් එක කය 10න් හැම එකට එකින් එකට ඒ එකකට ඒ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් තුනම අයත්. ඒතර ඒකයි මේක ගොරෝසුයි කියලා කියන්නේ. අකුසලයේ කියන එක ඒ ලෝභයේ මුල් වීම නිසා ඒක ගොරෝසු දෙයක්. ඒ තුලින් ඔය දැන් මේ අකුසලයේ මුල් වෙන්නේ දැන් දේශනාව තුළ භාගතුන් සුපට මතක ඇති නේද එක තැනක තියෙනවා ද්වේතානුපස්සනා සූත්‍රයේ භාගතුන්ස දේශනා කරනවා සුත්ත නිපාතේ යම් දුකක් හට ගන්නවා නම් යං කිචි දුක්ඛං සම්භූති සබ්බං පස්සපච්චය ස්පර්ශේ මුල් වීමෙන් තමයි දුක හටගන්නේ කියලා. ඒතර මේ දුක කියන කරුණට මේ පාපය දැන් පිනින් කියන කරුණෙන් බලන්නකෝ. දැන් අපි ධර්මයේ තුල විස්තර කරනොත් පිනින් ඇතිවන්නේ කුමක්ද කියලාද? සුඛසේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤ. පින යනු පින්වත් මහණනි සැපේට කියන නමකි. දුක යනු කුමක්ද? පාපේට කියන නමක්. අකුසලයයි. ඒතර අකුසලයක් ඇතිවෙන්නත් මුල් වෙනවා ස්පර්ශය කියන කරුණ. ඒ වගේම කුසලයටත් මුල් වෙනවා. ස්පර්ශයේ ඉස්සරහට කතා කරමු අපි. ඒතර අකුසලයේ ඇතිවෙන්නත් ස්පර්ශය මුල් වුණා. ඒ අකුසලයේ ඇතිවෙන්න ස්පර්ශය මුල් වීමෙන් ඒ හේතුවෙන් එක්ක සැපයක් එක්ක දුකක් එක්ක අදුක්කමයක්. ඒ කියන්නේ සත්තු මරලා කෙනෙක් සැපසේ සතුටු විඳිනවා. සතුන් මරනවා කෙනෙක් දුකසේ දුක් විඳීමේ. සතුන් මරලා සතෙක් මරලා කෙනෙක් අදුක්කම සුඛිනුත් ඉන්නවා කියන එක අපිට විශ්වාස කරන්න නමුත් ඉන්නවා ධර්මයට අනුව ඉන්න පුළුවන්. කොච්චර ඇත්තද බලන්න මේකයි ඕලාරිකයි කියලා කියන්නේ. අකුසල වේදනා ඕලාරික. වේදනාව කියන කරුණට කරුණ තුනක් අයිති. සැපය, දුක, අදුක්කම සුඛය. කොච්චර ගැඹුරුද මේ සියුම්ද බලන්නකො මේ ධර්මය. දැන් අපිට හිතෙන්නේ සතෙක් මරලා මිනිසෙක් සතුට වෙනවා කියන කරුණ විතරනේ. අපිට හිතෙන්නේ අපි සාමාන්‍යයෙන් ජීවිතය අපි ගත කරනකොට අපිට හිතෙන්නේ අපි හතුරට ගහන්නේ ද්වේෂයෙන්ම විතරයි කියලා විතරයි.
ලෝභයේ මුල්ලත් අපි හතුරට ප්‍රහාර එල්ල කරනවා. මෝහයේ මුල්ලත් අපි හතුරට ප්‍රහාර එල්ල කරනවා. ඒකයි ලෝභ පාර්ශවිකව මුල් වෙච්ච දේ රාග අනුසය. ද්වේෂ පාර්ශවික මුල් වෙච්ච දෙයට පටිගය. මෝහයේ මුල් වෙච්ච දෙයට අන්න ඒකයි අවිද්‍යාව කිව්වේ. මේ විදීම් තුන අන්න ඒකයි ශාස්ත්‍රණස් වෙන් කරේ. ඒකයි මේ අකුසල් මොන ලෝභයේ මුල් වුණත්, ද්වේෂයේ මුල් වුණත්, රාගයේ මුල, ලෝභයේ මුල් ලෙස රාගානුසය ගියත්, ද්වේෂයේ මුල් වීමෙන් පටිඝානුසය පැත්තට ගියත්, මෝහයේ මුල් වීමෙන් එතකොට ඒ කෙනා අවිජ්ජානුසය පැත්තෙන් ගියත්, ඒ දැන් ලෝභයේ මුල් කරගෙන රාගානුසය කියන සැප විඳීම පැත්තනේ. ද්වේෂයේ මුල් කරන පටිඝානුසය කියන දුක් විඳීම පැත්ත. මෝහය අවිද්‍යාව කියලා කියන්නේ අවිජ්ජානුසය පැත්ත. ඒ කියන්නේ අදුක්කම සුඛ පැත්ත. ඒ කොයි පැත්තෙන් ගියත් වෙලා තියෙන්නේ ඇති මොකද අකුසලයක් නේ. ඒ අකුසලයේ මුල් ඒ ඇති වෙන්නේ මොකද්ද හුනේ හේතුනි ස්පර්ශය යන්නේ. ඒක මේ කරුණ ගැඹුරුයි කියන්නේ. එතකොට ඒ ස්පර්ශය තමයි යන්නේ. ඒ ස්පර්ශයෙන් හටගත්තා වූ විඳීම් අන්නේ ශ්‍රාවක විදර්ශනා කරනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මව නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. අන්න ඒකයි කුසල් දැන් ওই විදිහට සිහි කරනකොට ඔහුගේ මතුවෙන්නේ කුසල් බලයක්. ඔබ අහලා තියෙනව නේද ධර්මයේ කුසල් බලයෙන් අකුසලයේ මැඩෙනවා කියලා. එතකොට ඒ උපන් අනිත්‍යයෙන් උපන්නා වූ දුක් යථා ස්වභාවයේ දුක සිහි කිරීමෙන් උපන්නා වූ අනාත්මයේ සිහි කිරීමෙන් උපන්නා වූ ඒ කුසල් බලයෙන් අන්නර ඔහු අතින් සිදුන ඒ අකුසලයේ කර්මය අන්න ඔහු යටපත් කරනවා. එතකොට ආන්නේ කර්මය හේතු කරගෙන දැන් ඒ සියල්ල චේතනා මෙහෙවලනේ කලේ. ඒ චේතනා මෙහෙවා කරපු ඒ අකුසලය කර්ම. දැන් මේ ඔහු චේතනා මෙහෙवला කරපු කුසල් කර්ම බලයෙන් අන්න ඒක යටපත් කරනවා. ඒ කුසල් කර්මය චේතනා මෙහෙවා කරපු අනිත්‍ය නම කුසල කර්මෙන් ඒකනේ කුසල් අතරින් අග්‍රම කුසලයේ අනිත්‍ය සිහි කිරීම කියලා භාගතුන් වහන්සේ දක්ඛිනවභංග සූත්‍රයේ දේශනා කළේ. ඒතකොට චේතනාව මෙහෙवला තමයි අනිත්‍ය සිහි කරන්නේ. බකන් නිලන් හිටියට අනිත්‍ය සිහි වෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට. බත් කාලා බුදියන් හිටියට. ඉතින් චේතනාව මෙහෙवला යම් වීර්යයකින් කරන්න ඕනේ අනිත්‍ය සිහි කරනවා කියන එක. අකුසල් කරනවා කියන එකත් බත් කාලා ඉඳන් හිටියට එයාට සතෙක් මැරෙන්නේ නැහැ. අකුසලයටත් එයාට යම් සිතුවිලි රටාවක් හදන්න ඕනේ. ඒකට චේතනාව මෙහෙයීමක් තියෙනවා. ඒ චේතනාව මෙහෙवला අන්න අකුසල් කරා. චේතනාව මෙහෙवला කුසල් බලයෙන් අන්නේ යටපත් කරනවා. ආන්නේ චේතනාව මෙහෙवला යටපත් කරනා ඒ කුසල් බලයෙන් අර අකුසලය එයාට විපාක දෙන්න තිබුණේ අපි හිතන්න උට නිරේ කියලා එක්ක හිතෙන් විපාක දෙන්න දුන්න තිරිසන් ලෝක කියලා එක්ක නිරේ අසුර ලෝක ප්‍රේත ලෝක මොකක් සතර පාය ගාමී කියමුකෝ. නමුත් මේ අකුසල් බලයෙන් මේ කුසල් බලයෙන් ඒ අකුසල යටපත් කරන නිසා ලෝණඵල සූත්‍රය කියවන්න අංගුත්තර නිකාය යන්න තියෙනවා. ලෝණඵල වර්ගයේ ඒ කුසල් බලයේ තියෙන බලවත්කමට අර අකුසලය ලෝණඵල සූත්‍රය දේශනා කරනවා. කුමක්ද භාගතුන් වහන්සේ? ඔහුගේ සිත පටු නොවන නිසා. ඔහුගේ සිත පුළුල් නිසා. ඇයි අනිත්‍ය සිහි කරන්න සිත පුළුල් වෙනවා. දුක සිහි කරන්න සසර ගැන තමයි සිහි වෙන්නේ. පුළුල් වෙනවා. ගුණේ වැඩෙන්නේ. ඔහු අදි සීලයේ තමයි ඔහු අදි චිත්තේ තමයි යන්න ඔහු වඩන්නේ. ලෝණඵල සූත්‍රය කියවන්නේ. ඒ හේතුවෙන් ඒ කුසල් බරෙන් අර සතර පාය ගාමී විදින්න තිබිච්ච ඒ අකුසලයේ භාගතුන දේශනා කරන දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් විදිහට අන්න යාට මේ ජීවිත විපාක දෙනවා. කරුණ දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක විදවන ස්වභාවය හැදෙන හැටි. ඔන්න ඒකයි. දැන් බලන්න කුසල් ඒකනේ දැන් කුසල් බලයේ උපදවා ගත්තනේ අඟුලිමාල මහරහතන් වහන්සේ. නමුත් පව් කළේ නැද්ද? මිනිස්සුම කී දහහකට එහා මැරුවනේ. මැරුවා ඔක්කොම මැරුවනේ. එතකොට ඒ අකුසල් චේතනාව මෙහෙवला නෙමෙයිද කළේ? මෙහෙवला කළේ. නමුත් කුසල් බලයේ චේතනාව මෙහෙवला කුසල් බලයේ උපදවා ගත්තා. ඒ බලයෙන් ඒ සියල්ල යටපත් වුණා. හැබැයි ඒ විපාක දුන්නේ අන්න දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්. ඒකයි දිට්ඨ ධම්ම වේදිනිය කර්මය කියලා කියන්නේ. ඔන්න දැන් තේරුම් ගන්න.
බලන්න මේ කාරණාව ඒ හැම එකම මේ අකුසලයට මුල්ුනේ ස්පර්ශයනේ. කුසලයට මුල්ුන තන්නේ ස්පර්ශය. මොකද මනසයි අරමුණයි විඥානයයි. මනසත් එක්ක සම්බන්ධ වෙන්නේ කුසල් බලයකට තියෙන. අකුසල වලට මනසත් එක්ක සම්බන්ධ වෙන්නේ තියෙන්නේ. මේ මනසත් එක්ක සම්බන්ධ කරගෙනනේ ඔහු කයින් වචනයෙන් ක්‍රියා කරන. කයින් එක්ක යහපත කරොත් ඔන්න කුසල්, කයින් එක්ක යහපත කරොත් අකුසල්. වචනයෙන් යහපත කරොත් කුසලයේ පැත්තකට යනවා, වචනයෙන් අයහපත කරොත් අකුසලයේ පැත්තකට යනවා. ඒකනේ අකුසල් කියලා වෙනමත්, දස අකුසලයේ වෙනමත්, දස කුසල් කියලා වෙනමත් සාසුන දේශනා කරා. දස කුසලයට අලෝභය, ද්වේෂය, මෝහය. දස අකුසලයට ලෝභ, දේශ, මෝහ. ස්පර්ශයක බෙවැත්මින් ඔන්න බලන්න. ඒකයි ශාස්ත්‍රණ දේශනා කරේ අකුසල වේදනා ඕලාරිකේ ගොරෝසු දෙයක්. ඒ ගොරෝසු උපතක් කරන් යන්නේ අකුසල් වලින්. ඒ ගොරෝසු නැත්තම් ඒ හීන, දැන් හීන ඊට පස්සේ හීන ප්‍රනීත කියන තැනදිත් ඕක විස්තර කරනවා. අකුසල වේදනා හිලේ පිටින්දි කතා කරමු. එතකොට අකුසල වේදනා ඕලාරිකා. ඊළඟට තමයි භාගතුන දේශනා කුසල ව්‍යාකතා වේදනා සුකුමා. ව්‍යාකත කියලා කියන්නේ ප්‍රකාශ කරන්න පුළුවන්. වචනෙන් කියන්න පුළුවන් කියන එක. ව්‍යාකතා කියන වචනේ තේරුම. වචනාර්ථයෙන් ඒ හඟවන්න පුළුවන්. ප්‍රකාශ කරන්න පුළුවන්. වචනෙන් කියන්න පුළුවන් කියන එක. එතකොට කුසල් සහගතයේ ප්‍රකාශ කළ හැකි විදීම් ඒවා ඔක්කොම සුකුමයි. සියුම්. එතකොට කුසල් පාර්ශවික වේදනාවන් තියෙනවනේ සැප, දුක් වශයෙන්. දැන් ඒ කියන්නේ දැන් අර කලින් වැඩසටහනේ ඔබ මතකද සාමිස දුක අපි නිරාමිෂ දුක ගැන කතා කළා. ඒතර නිරාමිෂ දුක කියලා කියන්නේ යට භාවනා කරගන්න බෑ නමුත් ආසයි. ඔව් ඒ හේතුවෙන් අර ඕක හරි ලස්සනට විග්‍රහ කරනෝනේ භාගතුනාසක ධර්මයේ තුල මේ සූත්‍රය කියන්නේ නෙක්ඛම්ම දොම්නස, ගේහසිත දොම්නස කියලා. නෙක්ඛම්ම සොම්නස, ගේහසිත සොම්නස කියලා හරි ලස්සනට විග්‍රහ වෙනවා. භාගතුනාසක ධර්මයේ තුල. එතකොට අන්න එතනදී ඒ උතුමන් වහන්සේට දැන් නෙක්ඛම්මයේ කෙරෙහි දොම්නසක්, නෙක්ඛම්මයේ ඇති කරගන්න ආසයි. නමුත් අනේ වැඩින්නේ ඔහුගේ. ටික ටික හරි අමාරුයි. එතකොට නිරාමිෂ වශයෙන් තියෙන දුකක් තියෙන යාට. වේදනාව පැත්තෙන් කතා කළොත්. චිත්තානුපස්සනාව පැත්තෙන් කතා කරොත් දොම්නස සොම්නස තියෙන සිතත් එක්ක සම්බන්ධයයි. ඒ චිත්තානුපස්සනාව පැත්තෙන් විඳීම් පැත්තෙන් කතා කළොත් අන්න නිරාමිෂ සාමිෂ වශයෙන්. බලන්න මේ ධර්මයේ එකිනෙක යන විග්‍රහය කොච්චර බලන්න එකිනෙකට සම්බන්ධයිද කියලා. ඒතර ඒකයි. ඒතර ඒ විදිහට පුරුදු කරන උතුමන් වහන්සේට එතකොට ඒ නෙක්ඛම්ම දොම්නස භාගතුන දේශනා කරනෝනේ. මහා සලායතන විභංග සූත්‍රයේ දේශනාවත් ඒ විග්‍රහය තියෙන්නේ. නෙක්ඛම්ම දොම්නස හොඳයි ශාස්ත්‍රඥාස දේශනා කරන හොඳයි කියනවා. ගේහසිත මේ කාමයට වඩා ඒ කාමයේ හිත හිතා ඉන්නවට වඩා නෙක්ඛම්මේ වැඩෙන්නේ නැතුව හිත හිතා ඉන්න දුක භාගතුන දේශනා කරන්නේ හොඳයි කියනවා. ඒ පින්වත් මහණේ හොඳ දෙයක් කියනවා. ඇයි යා කාමයේ පැත්තට නෙමෙයි නියන්නේ. නෙක්ඛම්මේ වැඩෙන්නේ නැති නිසා නෙක්ඛම්මේ සොයන ඊට පස්සේ එයා නැවත ආයෙ උත්සාහ කරන්නේ. දැන් කාමීන මිනිස්සුන්ට තියෙන ඒ ජරා ලාමක පහත් ඒ කැත අදහස් ටික හිත ඉතින් එයාට ඉන්නේ නැතිනේ. 아무තෙන් යට උත්සාහ කරන්න. 아무තු මොකද ඒ ජරා වැඩ ටික කරගෙන ඉන්නේ තියෙන්නේ එච්චරයි. ඒක කාමයේ පැත්තේ. ඒ කාමයේ සහගතයේ ගේහසිතේට වඩා කාමයෙන් මුල් වෙච්ච ඒ සැපසහගත ස්පර්ශයේ මුල්යෙන් ඇතිවිත සාමිසයට වඩා අර නෙක්ඛම්මේ මුල් වීමෙන් ඇතිවන්නා වූ නෙක්ඛම්ම දොම්නස එහෙම නැත්නම් ඒ නෙක්ඛම්මේ මුල් වීමෙන් ඇතිවන දුක් සහගත නිරාමිෂයේ මුල් කරගනිමින් අන්නේ හොඳයි කියනවා ශාස්ත්‍රඥ වහන්සේ. ඒතර ඒකයි ඒක කුසල සහගතයි. ඒකත් අන්න සැපයක්. ඒ දුක් විඳීම් පැත්තෙන් කතා කළොත්. දැන් සැප විඳීම් පැත්තෙන් කුසල් වශයෙන් ගන්නෙව කොහොමද? දැන් වේදනාව කියනවාසේ මම උදාහරණයක් කිව්වේ දුක් විඳීමට. ඒතර කෙනෙක් විඳින්නත් පුළුවන් දුක් සහගත විඳීමෙන් කුසල් කොහොමද කියන එක. ඔන්න ඒකයි. සැප සහගත එක කොහොමද කුසලයේ සැප සහගත හොඳට සමාධිය වැඩෙනවා නම් මධ්‍යාන වැඩෙනවා නම් ඒක ඒ විඳීමේ සැප සහගත ස්පර්ශي මුල් කර එක. ඒතර කොහොමද කුසල සහගත එක ඒක කොහොමද සැපයක් නේ. ඒතර ඒක සරලව තේරෙනවා.
එතකොට ඒ විදිහට කුසල ව්‍යාකතා වේදනා සුකුමා. දැන් අපි කතා කරන්නේ මේ ඕලාරිකං වා සුකුමං වා කියන කරුණ. ඒ විදිහට ඊළඟට සාස්ෘණාස දේශනා කරනවා කුසල අකුසල වේදනා ඕලාරිකා. කුසල් අකුසල් මිශ්‍රුණ ස්වභාවයක් තියෙනවා ඒ ඕලාරික. ඊ කොහෙද? ඔබ අහලා තියෙනව නේද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ බොහෝ පින් කරන අය, බොහෝ කුසල් දහම් කරපු අය උපදිනවා දෙව්ලොව බඹලොව. පව් අකුසල් බොහෝ කරපු අය විපාක විඳිනවා අය දුගතියේ. ඊට පස්සේ ඔබ මේ සූත්‍රය හරියට සැප දුක මිශ්‍රව කරනවා. ආන්න ඒක තමයි මේ කියන්නේ. ඊ කොහේ කට්ටියද? මේ කියන අහන අපි. අයිති ලෝකයේ තමයි යන්න අපි. අපි මෙහි ලෝකෙට එන්න හේතුනේ පින් පව් මිශ්‍රව කරපු නිසා. සැප දුක් කුසල අකුසල මිශ්‍රව කරපු නිසා. එතකොට ආන්නේ කුසල් අකුසල් කුසල අකුසල වේදනා උලාරිකා. ඒ ගුරුසුයි. ඔන්න භාග්‍යවතුන් දේශනා කරනවා. ඊට පස්සේ සාස්ෘණ වහන්සේ දේශනා කරනවා හරි ලස්සනයි. අභ්‍යාකතා වේදනා සුකුමා. දැන් ව්‍යාකතා කිවි ප්‍රකාශ කරන්න පුළුවන්. වචනයෙන් කියන්න පුළුවන්. වචනාර්ථයෙන් දැක්විය හැකි කියන අර්ථය. ව්‍යාකත. එතකොට අභ්‍යාකත කියන්නේ වචනයෙන් ප්‍රකාශ කරගන්න බැරි. වචනාර්ථයකින් විග්‍රහ කරගන්න බැරි දේවල් තියෙනවා. විඳීම්. දැන් ඒ කියන්නේ දැන් සරලව තේරුම් ගත්තොත් දැන් ඔබ අහලා තියෙනව නේද? දැන් ඔන්න පළවෙනි ධ්‍යානය ගැන. ඔන්න හරි. පළවෙනි ධ්‍යානය අපිට කෙනෙක්ට ඒ තුල ඔන්න තියෙනව නේද? විතක්ක ਵਿਚාර, පීති සුඛ ඒකාග, සවිතක්කං සවිචාරං, විවේකජම් පීති සුඛම් පට. දැන් ඔහොම විස්තර කරනවානේ. භාග්‍යතුන් වහන්සේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පද්ද විහෙරති. ඊ සැපය, ඒ සුඛය, ඒ පිළිබඳව ඔහුට වචනාර්ථයකින් ඒක විග්‍රහයක් පුළුවන්. දැන් විතක්ක ਵਿਚාරාණං උපසම. විතක්ක ਵਿਚාර රහිත වූ ධානයේ දෙවෙනි ධානයේ සිට ඉහළ සියලු වේදනාවන් විඳීම් ඒවන් නැති වෙන්නේ අභ්‍යාකත වේදනා සුකුමා කිව්වේ ඒකයි. පළවෙනි දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, නේව සංඥා, නා සංඥා, ආකින්චඤ්ඤායතන, විඥානංචායතන, ඒ සියල්ල අභ්‍යාකත වේදනා. ඒ ඔක්කොම සියුම් ගැඹුරු. ඊළඟට ගත්තොත් එහෙම සංඥා වේදන නිරෝධ සමාපත්තිය. ඒතකොට සංඥා වේදේත කෙලින්ම දේශනා කරනවා. සංඥාවක් නැහැ. තව අපි සංඥාව කියන උපාදානස්කන්ධ ඊළඟට කතා කරන්න තියෙනවා. ඒතර සංඥාව සම්පූර්ණයෙන්ම නැහැ. විඥානයක වැටි සංඥා වේදේත විඳීමක වැටීමක සම්පූර්ණයෙන් බැහැරව. නිරෝධ සමාපත්තිය. අරහත්ත්වයක් නෙමෙයි මේ කියන්නේ. ඒතකොට මේ සියල්ල අයිති වෙන්නේ අභ්‍යාකතා වේදනා කියන තැනට. ඒ සියල්ලන්න සුකුමා සියුම්. සුකුමා කියන වචනේ කලින් වැඩසටහනක මතක් විස්තර කළා. සුකුමා කියන වචනේ තුල සියුම් කියන එක විග්‍රහ කරලා සුකුමා කියන වචනේ තව කැඩෙනවා. සුකුමා කියන්නේ සියුම්, ගැඹුරු, තියුණු කියන එකයි. ඒතර අභ්‍යාකතා වේදනා කියලා කිය ඔන්න ඒකයි. ඒ විදීම් සුකුමයි, සියුමුයි, ගැඹුරුයි, තියුණුයි. ඒක දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ඒ සියල්ල ඉහෙලල. ඒ ඔක්කොමයි තියෙන අභ්‍යාකත වේදනා. වන් වලට. ඊටාම සියුම්, ඊටාම ගැඹුරුයි, ඊටාම තියුණුයි. සියුම්. ඒ තුල සම්පූර්ණයෙන්ම නිරාමිෂ පැත්තක්. ඊළඟට සාස්ෘණාස දේශනා කරනවා දුක්ඛ වේදනා ඕලාරික. ඒක ඉතින් අපි කාටත් තියෙන කෙනෙක් තේරෙනවනේ. ඕලාරික දුක් වේදනාවේ තියෙන ගොරෝසු බව. ඉතින් ඕලාරික කියන ඕලාරික කියන පාර වචන සිංහල තේරුම ගොරෝසුයි කියන්නේ. දුකේ තියෙන ගොරෝසුව පේනවනේ මේ අවුවේ කර වෙනවා, බැනුම් අහනවා, අසත්පුරුෂයා කියලා බැනුම් අහනවා. ඉතින් ඔය තියෙන්නේ. ඒව බැනුම් අහයි. ඉතින් ඔය ඉන්න ඕනේ. ඉතින් ඒකෙන් ඇති වෙන දුක් සහගත විදීම් ගැන ඉතින් අමුතුවෙන් කියන්නේ ඒක ගොරෝසු බව ඔබ අප කාටත් හොඳට තේරෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකට උදාහරණ අනවශ්‍යයි. උදාහරණ කවුද? තම තමා. එච්චරයි. එතකොට
ඔන්න දුක් සහගත වේදනා ඕලාරිකා. සුඛාච සැප සහගත. අදුක්කම සුඛාච සැප දුක් නැති. අදුක්කම සුඛාත් වේදනා සුකුමා. සැප සහගත එකත් සුකුමයි, සියුම් ගැඹුරුයි, තියුණුයි. අදුක්කම සුඛ කියන එකත් අයිති වෙන්නේ සියුම් ගැඹුරු තියුණු දෙකට. සුඛ පැත්තට අයිති වෙන්නේ, සියුම් පැත්තට අයිති වෙන්නේ. ඕලාරික පැත්තට නෙමෙයි, සියුම් පැත්තට අයිති වෙන්නේ. ඊළඟට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා සුඛ දුක්ඛ වේදනා, සැප දුක් මිශ්‍ර වේදනාවන් ඕලාරිකා. ඒකට සැප දුක මිශ්‍රව හම්බ වෙනවා කිව්වේ දැන් කලිනුත් උදාහරණයක් අපි ගත්තේ. ඒ ඔක්කොම ඕලාරිකා. සැප දුක් මිශ්‍රව හම්බෙන දේවල්. ඒ ඔක්කොම ඕලාරිකයි. දැන් ඕලාරික ලෝකයක් නේ මනුස්ස ලෝකය කියලා කියන්නේ. ඒක සැප දුක් මිශ්‍රව. පිනෙන් සැප, පවෙන් දුක. එතකොට පින් කිරීම හේතු වෙනුත්, පව් කිරීම හේතු වෙනුත් අන්‍යය මනුස්ස ලෝකයකට අරන් එනවා. මේ හේතු දැන් ඒකනේ ශාස්ත්‍රඥ දේශ ඇස යනු පින්වත් මහන්නේ පැරණි කර්මයක්. බලන්න ඒ නතුම සූත්‍රයේ තියෙන්නේ. එතකොට සැප දුක මිශ්‍රව එකත් එක්කනේ අරන් එන්නේ. චක්කුම් බික්කේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දට්ඨබං අන්න වචන කෙලින්ම තියෙනවා. විදීමකින් දක්වන්න තියෙන්නේ සැප දුක උපේක්ෂා. අන්න ඒකයි සුඛ දුක්ඛ වේදනා ඕලාරිකා. බලන්න කොච්චර එකිනෙකට මේ හැම ධර්මයක්ම, හැම සූත්‍රයක්ම, හැම කාරණාවක්, මේ අභිධර්මයේ විනය සූත්‍ර එකිනෙක හැම කාරණාවම සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඒකනේ. සුඛ දුක්ඛ වේදනා ඕලාරිකා. අදුක්කම සුඛ වේදනා සුකුමා. අදුක්කම සුඛ වේදනාව තනියම කතා කළොත් ඒක සුකුම පැත්ත, සියුම් පැත්තට ඇවිත් වෙන්නේ. හරි ලස්සනයි ඔන්නේ ඉස්සරකට විග්‍රහ කරනවා ශාස්ත්‍රඥාන්සේ. අසමාපන්නස්ස වේදන. අසමාපන්න කියන්නේ සමාපත්තින්ට සමවැදීම් නැති. ඒක සමාපatti නැති වේදනාවම මේ අපි ඉන්නේ. අපිට මොන සමාපත්තිද? අපිට සමාපatti තියෙන ධාන, මග්ගඵල, ඊට පස්සේ මොනවද නේව සංඥා, නා සංඥායතන, ඒවනේ සමාපatti. ඒතර සමාපatti නැති අය තුල තියෙන දේවල් මොනවද? කෙලින්මන්න අසමාපන්නස්ස වේදනා ඕලාරිකයි. ඒවා ඕලාරිකයි, ගුරුසු. සමාපන්නස්ස වේදනා සුකුමාන සියුම්. සේ සමාපත්තීන්, ධ්‍යාන සමාපත්තීන් ඒ සියුම්. ඊට පස්සේ සාසවා වේදනා ඕලාරිකා. සාසවගේ කෙලස් වලින් ඇතිවර කරලා දෙන දේවල් විදීම්. සාසව ආශ්‍රවයන්ගෙන් ඇති කරලවන දෙන කාමාශ්‍රව පැත්තෙන් හෝ, භවආශ්‍රව පැත්තෙන් හෝ, අවිජ්ජාශ්‍රව පැත්තෙන් හෝ, දිඨාශ්‍රව පැත්තෙන් හෝ ඇති කරලවන විදීම්. කාමයේ පුරුදු කරන්න ගිහින් අපිට ඇති කරවන විදීම්. ද්වේෂය නිසා කාමයේ පැත්තෙන්, කාමාසුර භවාසුර භවයට ආසා කර කර සිටීමෙන්, ඊට පස්සේ දිට්ඨිය ඔස්සේ, දෘෂ්ටි ඔස්සේ, අවිද්‍යාවන් ඔස්සේ. ඒතකොට ඒව තමයි සාසවා කියලා. ආශ්‍රව. ආශ්‍රවයන්ට අහු වෙලා ඉන්න පුද්ගලයන් තුළ ඇති කරවන්නා විදීම් අන්න ඒව ඕලාරිකයි. ඊළඟට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කර අනාසවා වේදනා සුකුම. එහෙනම් අනාසවයන් වහන්සේලා කවුද? රහතන් වහන්සේගෙන් තියෙන විදීම. ඒ කියන්නේ මේ කතා කරන්නේ මොකද්ද? විමුක්ති සැපය. විමුක්ති සැපේ ඒකද අනාසව වේදනා සුකුමා සියුම් තියුණුයි ගැඹුරුයි. ඒකයි විමුක්ති සැපේ ගැඹුරුයි කියන්නේ. විමුක්ති සැපේ සියුම් කියන්නේ. විමුක්ති සැපේ උතුම් කියන්නේ. අනු බලන්න. අනාසව තියන්නේ අනාගාමී උතුමන් වහන්සේටවත් කියන්න බෑනේ. සෝක්සාගාමී සෝවාන් උතුමන් අනාසව වේදනා කියලා කියන අනාශ්‍රවයන් වහන්සේ තුල. අනාශ්‍ර උතුමන් රහතන් වහන්සේගේ ඒ විමුක්ති සැපය ඒ සියලු සියුම් වේදනා සුකුමා අනාස්වා වේදනා. ඊට පස්සේ දේශනා කරන ඕනේ ওই විදිහට තමයි භාගතුන් වහන්සේ ඕලාරික සුකුම ගොරෝසු සියුම් කියන වේදනාවන් ගැන විග්‍රහ කරන්නේ. මොන අපි එතකොට අද කතා කළේ මොකක්ද? ඕලාරික වේදනාවත් සුකුම වේදනාවත් ගැන. ඕලාරිකාව සුකුමාව. ගොරෝසු විදීම් යනු මොනවාද? සියුම් විදීම් යනු මොනවාද කියන කරුණ. උනාය මතක් කරගත්තොත් අකුසල වේදනා ඕලාරිකා,
කුසල ව්‍යාකතා වේදනා සුකුමා කුසල කුසල වේදනා ඕලාරිකා අභ්‍යාකතා වේදනා සුකුමා දුක්ඛ වේදනා ඕලාරිකා සුඛාච අදුක්කම සුඛාච වේදනා සුකුමා සුඛ දුක්ඛ වේදනා ඕලාරිකා සමාපන්නස්ස වේදනා සුකුමා අසමාපන්නස්ස වේදනා ඕලාරිකා සාසවා වේදනා ඕලාරිකා අනාසවා වේදනා සුකුමා තන්තං වාපන වේදනං උපයුපාදාය වේදනා ඕලාරිකා සුකුමා 18 බොයි විදියට යම් යම් වශයෙන් තව තිබේද වේදනාවන් ඒවත් ඕලාරික සිවුම් වශයෙන් ඔබට ගන්න පුළුවන් කියලා සාසුනස දේශනා කරා. ඉතින් බලන්න ඔය අපි කතා කළේ වේදනා උපාදාන ස්කන්ධයේ ස්කන්ධ කියන වචනේ කාලයට අතීත අනාගත වර්තමාන ඉතින් අවකාශය කියන කරුණේදී අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම කියන කරුණයි ඔය කතා කළේ. වේදනා උපාදාන ස්කන්ධය. ඊළඟට අපිට කතා කරන්න තියෙන වේදනා උපාදාන ස්කන්ධයේම තත්ත කතම වේදනා හීනා පනීතා. ඒ අවකාශයට ඇති කරුණු වටක් තියෙනවනේ. අජ්ජත්තාව බහිද්දාව ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා යන්දූරේ සම්තිකේ උන්නට. එතකොට එහිදී දැන් ආධ්‍යාත්මික තමයි සලකන විදීම් යන මොනවද කතා කළා? අජ්ජත්තාව බහිද්දාව බාහිරයේ යන විදීම් මොනවද කතා කරලා අපි සාකච්ඡා කළා. ඊළඟට ඕලාරික විඳීම වෙන මොනවද? සුඛම විඳීම වෙන කුමක්ද කියලා කතා කරලා. දැන් තියෙන්නේ හීනාවා හීන විඳීම වෙන මොනවද? ප්‍රණීතාව විඳීම වෙන මොනවද කියන කරුණු භාගතුන විග්‍රහ කරලා තියෙනවා. තත්ත කතමා වේදනා හීනා පනීතා. අකුසල වේදනා හීන අන්න. අකුසල් තුලින් ඔහු අර අපිත් කියනව නේද? හීන උපතක් කරා තමයි දේශන තුල අපිට හම්බෙන්නේ. හීන උපතක් කරා තමයි ඔහු වරන් යන්නේ කියලා. ඒතර හීන ධාතු කියන්නේ මොනවද? දැන් භවයේ විස්තර කරන තැනදී භාගතුන දේශනා කරන හීන ධාතු ආවේ පක්කංචානන්ද. එතකොට හීන ධාතුවක උපදින්න හීන ධාතු කියන්නේ මොනවද? සතර අපායේ ඉඳන් හීන ධාතුව තමයි දිව්‍ය ලෝකයට නිකම්මයි තියෙන්නේ. මනුස්ස ලෝක ඔක්කොම. එතකොට ඒවට උපකාර වෙන්නේ අකුසලයන්ගේ බලපෑම තමයි දැඩි ලෙස. දැඩිම ලෙස අකුසලයේ බලපෑම කෙලින්ම සතර අපායගාමී. කුසල අකුසල් මිශ්‍ර මනුලව. අකුසලයන්ගෙන් බොහෝ අඩු කුසල් බොහෝසෙන් වැඩි වුණාම මොම දෙව්ලොවක. කුසල් සහගත මහත් ලෙස බඹලොව. ඒකයි සමාපatti තුල තිබෙන්නේ. හතරවෙනි ධ්‍යානෙන් ඉහළ ධ්‍යාන සමාපatti ඔක්කොම බඹලොව යන්නේ ඒක. කාමයන් නිරුද්ධ කරලා. කාමයන්ගෙන් වෙන් වෙලා. ඒතර අනාගාමීල නෙමෙයි කාමයන්ගෙන් යම් ප්‍රමාණයකට වෙන් වීමකින්. එතකොට අන්න අකුසල වේදනා හීන. ඒ සියල්ල හීනයි යන්නේ. ඒතර මේ අකුසල් වල යෙදෙන කෙනා හීන උපතකට අරන් යනවා කියන්නේ ඒකයි. මේ අකුසල වේදනා ඉන්න සතුම් මැරීම හොරකම වැරදික දස අකුසල්. මේ පැත්ත ඔක්කොම හීන. හීන ධාතු. උංගින් ඇති හීන ධාතුව වේපක්කං ආනන්ද කම්ම නාභවිස අපිනකෝ කම්ම බව පඤ්ඤායතාති. හීන ධාතු විපාක විදවණ්ඩ චේතනාව මෙහෙවල යා කර්මය සකස් කරගෙන නැත්තම් කර්මයක් එයා සකස් කරගෙන නැත්තම් එයා හීන ලෝකක උපදීද කියලා සාස්ත්‍රණන්සේ වන්නේ යන්නේ. ඒතකොට අකුසල හීන කියන ස්වභාවය යගේ නිරුද්ධයි. එහෙනම් යතුන් රූප ධාතු අරූප ධාතු. රූප අරූප බඹලවල්. අන්නේ ඒක එතකොට අකුසල හීන කිව්වේ යන්නේ ඒකයි. ඒ අකුසල් වලින් ඇතිවන්නා වූ හීන විදීමකට යාහු වෙලානේ. අකුසල් ඔස්සේ ඇතිවන්නා වූ හීන විදීම වලින් ඒ විදීම වල අයිති වෙන හීන ස්වභාවයකට. ඒ හීන ධාතුව නිසා යන්නේ යට ආයි සතර පායකට මනුලවකට යන්න වෙනවා. එන්න වෙනවා. ඒකයි ස්වභාවය. ඔන්න හීන අකුසල වේදනා හීන. ඊළඟට සාස්ත්‍රුණාසේ දේශනා කරනවා කුසල භ්‍යාකතා වේදනා. භ්‍යාකත කියන වචනේ ඔබට මතක ඇති කලින්. කුසල් පාර්ශවික කුසල් ප්‍රකාශිත. කුසල විදිහට වචනාර්ථයෙන් දැක්විය හැකි කියන එක. වේදනා පනීතා. ඒ සියලු කුසල් ප්‍රණීතයිනේ කොහොමත්. ඒතර ඒ කියන්නේ සතුන් මැරීමේ වැළකෙන පැත්තක්.
හොරකමින් වළකින, අලෝභයේ මුල් වීමෙන්, අද්වේෂයේ මුල් වීමෙන්, අමෝහයේ මුල් වීමෙන්, සොරකමින් වැළකීම, සතුන් මෙරීමෙන් වැළකීම, වැරදි කාමසෙනෙන් වෙන සීලයේ පැත්තෙන් ගත්තොත් වැරදි කාමසෙනෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, හිස් වචන කීම වැළකීම අන්න කුසල්. ප්‍රණීත ධාතු. හීන ධාතු නෙමෙයි. ඒන් වැළකීම අන්න හීන ධාතු. එතකොට අන්න ඒ විදීම් අන්න ප්‍රණීතයි. ඊළඟට භාගතුන විස්තර කරේ කොහොමද? ඒ තමයි ද්වේෂයෙන් තොරවීම. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටියෙන් තොරවීම, අවිජ්ජාවෙන් තොරවීම. ප්‍රණීතයි. කුසල්. ඊතර සීල කුසල් අතරින් අග්‍ර කුසලය බහලා ඇතිනේ අනිත්‍ය. ඊතර අනිත්‍ය දුක්ඛ අනාත්මය කෙනෙක් සිහි කරනවා කියන්නේ ප්‍රණීතයි. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය සිහි කිරීම නිසා ඒ බහුල වශයෙන් පුරුදු කරගෙන අනිමිත්ත අපනීත ශුන්්‍යත ආදී සමාපatti. දැන් මෙතන ඉස්සරහට දෙන සමාපන්නස වේදනා ප්‍රණීත කියලා ඒක ඉස්සරහට අපි සාකච්ඡා කරමු. ඒකදී කුසල් බලයෙන් උපදවලා ගන්න. ඒ සියල්ල ප්‍රණීත ධාතු වන්නේ ඒකයි. කුසල ව්‍යාකතා වේදනා ප්‍රණීත. දැන් මේ කතා කරන්නේ හීන ප්‍රණීත. කලින් කතා කළේ ඕලාරික සියුම් හීන ප්‍රණීත වේදනා. තත්ත කතමා වේදනා හීන ප්‍රණීත. අකුසල වේදනා හීන. කුසල ව්‍යාකතා වේදනා ප්‍රණීත. ඊළඟට විස්තර කරනවා කුසල කුසල වේදනා හීන. කුසල කුසල මිශ්‍ර ඒක හීන පැත්තකට තමයි ඒක අරගෙන යන්නේ. ඒ විදිහින් මුල් කරගනිමින්. ඒකයි ශ්‍රාසුන්නාස කුසල් කරන්නම කියලා නිතර දේශනා කළේ. කුසල අකුසල මිශ්‍රව කරන්න කිව්වේ නෑනේ. කුසල ඒකාන්තයෙන් වඩන්න අකුසලයේ දුරු කරන්න. දැන් අපි විසින් අපි චේතනාව මෙහෙवला කුසල අකුසල මිශ්‍රව කරගෙන අනාගෙන හදන්නේ. ඉතින් ඒක යන්න හීන පැත්තකට අරගෙන යනවා. ඒකයි හීන. කුසල අකුසල වේදනා හීන. ඒ සියල්ලම හීන පැත්තකට අරන් යන්නේ. ඒ කුසල අකුසල මිශ්‍ර වීමෙන් එක්ක සැප සහගත වේවා දුක් සහගත වේවා අදුක්කම සුඛෙන් හිටියත් ඒක හීනමයි. ඒක හීන පැත්තකට බරයි. ඊළඟට අභ්‍යකතා වේදනා පනීතා. තුරන් අර සියලු අභ්‍යකත විඳීම් ප්‍රකාශ දැන් දෙවෙනි ධ්‍යානය ගැන කියන්නේ ප්‍රකාශ කරන්නේ කොහොමද? විතක්ක ਵਿਚාරාණං උපසමා ඒ විදිහට තමයි ඉතින් ධ්‍යානෙ විස්තර කරලා තියෙන ටික විතරයි. එතනින් එහා ඒ සියල්ල අභ්‍යකතයි. විතර්ක ਵਿਚාරයෙන් සංසිඳනවා කියන්නේ යම් ප්‍රමාණයකට ලියන්න කරලා දැනගන්න කියන්න පුළුවන් වෙයි. සම්පූර්ණ අභ්‍යාකත කියන්නේ ඒකයි. ඒ තුල ප්‍රකාශිත බවක් නැහැ. ප්‍රකාශිත කරවීමේ හැකියාවක් නැහැ. ඇයි විතක්ක ਵਿਚාර සියල්ල සංසිඳුවලා. එතන සංසිඳුවීමෙන් අන්න එතනින් ඉහළට යන්න කිසිදු හැකියාවක් නැහැ. ඒක ඉතින් ඉහළට කිසිදු දෙයක විතක්ක ਵਿਚාරය නැහැ. දෙවෙනි ධ්‍යානයේ තුල විතක්ක ਵਿਚාරය සංසිඳිලා. ඒ නිසා තුන්වෙනි ධ්‍යානයේ තුල විතක්ක ਵਿਚාරය ආයෙනව නෙමෙයි. ඒ තුලත් නෑ හතරෙත් නෑ. ආකාසඤ්ඤායතන ඊට පස්සේ විඥානං ඡායතන නීවසන්න නාසඤ්ඤ අට සමාපatti කිසිවක නෑ. ඊට සමාපatti කිසිවක නැහැ. අනේකයි භාගතුන දේශන කුසල අභ්‍යාකතා වේදනා ඒ සියල්ල ප්‍රණීත ධාතුන් වලට අයත් ඒක. ඒ රූප ධාතු අරූප ධාතු වන අභ්‍යාකතයි. මූලිකව ගත්ත අභ්‍යාකත පැත්තට තමයි තියෙන්නේ. ඒ විඳීම් පළවෙනි ධ්‍යානියත් රූප ධාතුවකට අයිති වෙනවා. බහුල ලෙස තියෙන අභ්‍යාගත පැත්තට. දෙවෙනි ධ්‍යානයේ සිට ඉහළ. දෙවෙනි ධ්‍යානියත් එතනින් ඉහළත්. ඊට පස්සේ තමයි භාගතුන දේශනා කරන දුක්ඛ වේදනා හීන. ඉතින් තේරෙනවනේ දුක් වේදනාව හීනයි කියන එක. ඊට පස්සේ සුඛාච අදුක්කම සුඛාච වේදනා පනීතා. සුඛ වේදනාව ගත්තත් අදුක්කම සුඛ වේදනාව ගත්තත් ඒ ප්‍රණීතයි. ඊට පස්සේ ආසුණා දේශනා කරන සුඛ දුක්ඛ වේදනා සැප දුක මිශ්‍රව තියෙන එක හීනයි කියනවා. ඒ සැප දුක්ඛ විඳීම වල නිසා තමයි මේ හීන ලෝකයකට අපි මේ වෙලෙ ඉන්නේ මනුස්ස ලෝකයකට. සැප දුක්ඛ වේදනා හීන.
අදුක්කම සුඛ වේදනා ප්‍රණීතා. අදුක්කම සුඛ විඳීම ප්‍රණීත ස්වභාවයට අයිති වෙන වේදනාව. දැන් හීනාව ප්‍රණීතාව. සාසවා වේදනා හීනා. කෙලෙස් සහිත කාමයේ ඔස්සේ. ඒතර කාමයේ ඔස්සේම තියෙනව කොහොමද තියෙනනේ හීන ධාතුවනේ අයිති වෙන්නේ කාමයේ. භවාශ්‍රව හීන ධාතුවක නැතිනේ. ඒතර භවයේ යන්න ආස කර ඉන්නේ. නමුත් දැන් දැන් ප්‍රණීත දැන් එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන් එතකොට එහෙනම් නිරෝධ සමාපatti තියෙන කෙනෙක් භවයක නෙමෙයි දයන්නේ. හැබැයි නිරෝධ සමාපත්තියක දියුණු කළත් පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ දියුණු කරාකට එයා ආස කරමින් ඒ දියුණු කරන්නේ කුමන අරමුණක පිහිටලාද? විමුක්තිය ආසාවෙන් මේ දේවල් වලට එයා යන්නේ. විමුක්තියක් ආසාවෙන් භවය එළිය යන කෙනෙක් නෑනේ. ඒතර විමුක්තියක් ආසාවෙන් භවය එළිය යනවා කිව්වොත් ඒක වැරදිනේ යන්නේ. විමුක්තියක් ආසාවෙන් භවය එළිය යන්න කියලා කියන්නේ මහායානයි. තේරවාදයේ තුල විමුක්තියක් වෙන්නේ භවය එළිය යන්නේ. එයා ඒ සැපයකට ඇලෙනවා. ඒ හේතු වෙනුයි ওই භවයට ඇලෙන්නේ. එයා හිතන දෙවෙනි ධ්‍යානෙට හෝ පළවෙනි ධ්‍යානෙට හෝ තුන්වෙනි ධ්‍යානෙට හෝ හතරවෙනි ධ්‍යානෙට හෝ එයා ඒ දේ පුරුදු කරගෙන විමුක්ති සැපයට ආස කර ඒ ඉලක්ක කරගෙන ඒ ඉලක්ක කරගෙන ආස කරගෙන ගියාට ඔහුට එයා ඒකට ඇලෙනවා. ඒ ඇලීම ඔහුට තේරෙන්නේ නැහැ. නමුත් මූලික අරමුණ තියෙන විමුක්ති සැපයයි. ඒ චේතනා මෙහෙවීමක තුල කාන සංස්කාර සකස් වීම හේතුවෙන් අන්න ඔහු ඇලෙනවා. චේතනාව මෙහෙවා අපි වගේ අනේ ඇලෙන්න ඕනේ ඊළඟට බඹලවකට යන්න ඕනේ අපි ඊළඟට නම් මෙහෙම වෙන්න ඕනේ. එහෙම අපි හිතන රටාවක්. දැන් ඒක සරලව තේරුම් කරන්ද ඒ කියන්නේ දැන් අපි හිතන්නේ මේ ජීවිතය අනාගත නම් ඊළඟ ජීවිතය අපි හිතන අපි ඊළඟටවත් මනුස්ස ලෝකෙ වෙල හොඳට කාලා බීලා කුරුදුවත්වත් ඉපදෙන්න ඕනේ. එතකොට ඒක කෙලිම ඕලාරික හොයන්න තියෙන කෙලිම භව රාගානුසයට. අර අතනින් ශ්‍රාවකෙකුට එහි අවිජ්ජාව මුල් කරගෙන ඔහු ඇලීමක්. අන්න ඒකයි. ඒතර ඒකයි භවආශ්‍රවයයි අවිජ්ජාශ්‍රවයයි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතර කාමයේ ආශ්‍රවය කෙලින්ම හීනයි. භවය. දිට්ඨ ආශ්‍රවය. දෘෂ්ටිය කොහොමද තියෙන්නේ? ඒක හොඳටම තේරෙනවනේ. ඒ දෘෂ්ටියක තියෙන කොහොමද ඒ භාගතුන විස්තර කරන්න හැටි? සාසවා වේදනා කියන තේ සාසව කියන ආශ්‍රව කෙලස්. දෘෂ්ටා දිට්ඨි ආශ්‍රවයක තියෙන ස්වභාවයෙන් එයා කෙලින්ම සාසවා වේදනා හීනා කිව්වේ ඒකයි. ඒට හො කෙලින්ම ඒක පහත් හීනයි. ඒ ආශ්‍රවය දිට්ඨිය වලට තියෙන. නැකත කේන්දරේ අරක මේක දිශාව පාට එක එක විකාර කර සත්‍ය ඉන්නේ දෘෂ්ටි. ඊට සාස්වත උච්ඡේද ඔක්කොම දෘෂ්ටි. ඊට පස්සේ සක්කාය දිට්ඨිය ඔක්කොම දෘෂ්ටි. ඔක්කොම හීනයි. දැන් සක්කාය දිට්ඨිය වශයෙන් තියෙනකොට මම මගේ කීක ඔක්කොම මට පින් අනුමෝදන් කරන්නේ මාව ඉස්සුවේ නෑ මට කතා කරේ නෑ මට වැන්දේ නෑ මට ඔක්කොම ඉතින් හීන ගතියක් නේ ඒක මහා. හොඳට තේරෙනවනේ. ඒතර ඒක සාසව. ඒතර හීන. ඊළඟට අනාසවා වේදනා ආශ්‍රව සහිත ඒ විමුක්ති උතුමන් වහන්සේලාගේ සියල්ලන් සුකුමා. පනීත දැන් හීන ප්‍රණීතනේ කතා කරන්නේ පනීත. ඊළඟ තන්තං වාපන වේදනං උපාදාය වේදනා හීනාපනීත දාටපේ විදිහට තම තමා මොන පුළුවන් ඒ අයරින් හීන ප්‍රණීත වශයෙන් තම තමාට වෙන් කරගන්න. දැන් ඒ අයරින් හීන ප්‍රණීත වශයෙන් වෙන් කර ගන්නවා කියන එක දැන් අපි මේ කතා කරන්නේ මේ විභංගප්පකරණ පොත් වහන්සේගේ පළවෙනි විභංගයේ තියෙන ස්කන්ධ විභංගයේ සුත්තාන්ත විභංගයේ මුල් කරගෙනනේ. ඒ සුත්තාන්ත විභංගයෙන් පස්සේ මේ විභංගප්පකරණේ ඊට පස්සේ දැන් මේ විස්තර කරන නේද ඒ අයරු වින් කරගෙන දකින්න පුළුවන් කියන කරුණ. ඊට පස්සේ සුත්තාන්ත විභාගයෙන් පස්සේ පටන් ගන්න ඊළඟ ස්කන්ධ විභංගයේ ඊළඟ කොටස. එතකොට ඒක තව ගැඹුරට යනවා. ඒක ඊට පස්සේ අනාරම්මන චෛතසික අචෛතසික ඊට පස්සේ චිත්ත ඊට පස්සේ සවිතක්ක සවිචාර අවිතක්ක ওই විදිහට විග්‍රහ වෙවි ලොකුවට යනවා. ඉතින් ආන්ගේව ටික ඒක තමයි ඉතින් සමහර අය අභිධර්මයේ විදිහට ගැඹුරට කතා කරගෙන යනවා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට තව අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ගැඹුරුයි. දැන් අපිට මේ ටිකවත් සරලව තේරෙන්නේ නැතිකොට සමහර අය ඉතින් අර ලොකු ගැඹුරු දෙයක් කොහොමද තේරුම් ගන්න අමාරුනේ.
ඒතර ඊටවත් ඔබ කියව ගන්න පුළුවන්. ඒතර මේ විදිහට මොන්න දැන් අද අපි දවසේ කතා කළේ ඊළඟට තමයි අනාස්වා වේදනා ප්‍රනීතා. ওই විදිහට භාගතුනාසික අපි මේ වේදනා උපාදානස්කන්ධයට අනුව ඕලාරික සුකුම හීන ප්‍රනීත වශයෙන් කතා කළා. එතකොට හීන ප්‍රනීත වශයෙන් කුමක්ද කතා කරලා අපි මතක් කරගත්තොත් ආයේ අකුසල වේදනා හීන, කුසලාභ්‍යාකත වේදනා ප්‍රනීතා, කුසල වේදනා හීන, අභ්‍යාකත වේදනා ප්‍රනීතා, දුක්ඛ වේදනා හීන, සුඛාච අදුක්ඛම සුඛාච වේදනා ප්‍රනීතා, සුඛ දුක්ඛ වේදනා හීන, අදුක්ඛම සුඛ වේදනා ප්‍රනීතා, අසමාපන්නස වේදනා හීන, සමාපන්නස වේදනා ප්‍රනීතා, සාසවා වේදනා හීන, අනාසවා වේදනා ප්‍රනීතා. ඔන්න හීන ප්‍රනීත ඊළඟට ඕලාරික සුකුම ගැන තමයි අද අප සාකච්ඡා කළේ. ඒතර ඊළඟ දවසේ තියෙන්නේ වේදනා උපාදානස්කන්ධයේ අවසාන කොටස. යන් දූරේ සම්තිකේවා. දුර හෝ වේවා ළඟ හෝ වේවා විදීම යන කුමක්ද කියන කරුණ. ඒ කරුණත් සමග ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන්නේ සංඥා උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහය ආරම්භ කරන්නයි. ඉතින් මේ විදිහට රූපය ගැන අපි සාකච්ඡා කළා, විදීම් ගැන සාකච්ඡා කළා. ඉතින් මේ ආකාරයෙන් මේ වේදනා රූප වේදනා සංඥා සංඛාරණ මේ පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරමින් ඒ යථා ස්වභාවය පිළිසින්ද දකිමින් ඔබ අප හැම දිනකට ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. චරත භික්ඛවේ චාරිකං වැඩසටහන් මාලාවේ 40 වන වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ නම්බර 123 ඒ බෝගමුව කලගෙඩිහේන යන ලිපිනේ පදිංචි සුනිත්, ලක්මාල්, යසිත්, දිල්රුක්සි සහ අංජලි යන දූදරුවන්ගේ දායකත්වයෙන් යුක්තව ප්‍රධාන අරමුණ වන්නේ පින්වත් බෝගමුවේ සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රතිම පිණිස මේ පින හේතු වේවා යන අදහසත් ඒ වගේම දෙසැම්බර් මාස 26 වන දින 61 වන උපන් දිනයේ සමරන YA පුෂ්පලතා යාපා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස මේ පින උපකාර වෙත්වා කියන බලාපොරොත්තුව. ඉතින් රැස් කරගන්න යෙදුන සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීලූම දෙවිවරුන්ට, සක්දේව රජුන්, ඒ වගේම ධතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතරවරම් දෙවිමා රජදරුවන් ප්‍රධාන සීලූම දෙවිවරුන්ටත් ඔබ අප සීල දිනාගේම ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත් ආලවක සෙන්පතිතුමන්, සේවක සෙන්පතිතුමන් ඇතුළු සියලුම සෙන්පති දේවරුන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙවිනුදුන්, උපුල්වන් දෙවිනුදුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින නානානම් ගුත්වාසී ප්‍රදේශ භාර, පළාත් භාර සිළු දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දෙවියන් බ්‍රහ්මයන් දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වෙඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වෙඩෙත්වා. පිනින් සතුරුන සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දෙනාටත් අද දින මේ පින්කමේ දායකත්ව දරූ සුනිත්, ලක්මාල්, යසිත්, දිල්රුක්සි, අංජලි යන ඒ දූදරුවන්ටත් ඒ වගේම පින්වත් බෝගමී සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම පුෂ්පලතා යාපා මෑණියන්ටත් සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ ශීල පුණ්‍ය ධර්මයන් මීට වසර 41කට පෙර ඉදිදී මේ පරලොව ගියේ. එනම් 1979 දෙසැම්බර් මාස 30 වන දින මේ පරලොව ගිය JMA අදෝනිස් අප්පුහාම සීයාට සහ 2013 ජනවාරි මාස 2 වන දින එනම් මීට මාස 8කට මීට වසර 8කට පෙර ඉදිදී මේ පරලොව ගිය LA බේබි නෝනා ආච්චියම්මාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මේ පරලොව ගොස් ඥාතීන් පින් බලාපොරොත්තු වෙන්නේ සියලු ඥාති වර්ගයාද සමලෙස මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ස්නේහා තේනු, ඒ වගේම තේනුජ, සෙනේෂ්, ඒ වගේම සෙනුකි, සෙනායා යන සිඟිති දරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සුනිත්, ලක්මාල්, යසිත්, දිල්රුක්සි, අංජලි යන දරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම
මේ පින්වත් බෝගමේ සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට සීල ශාසනය කටයුතු සිදු කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම දෙසැම්බර් මාස 26 වන දින 61 වන ජන්මදිනයේ සමරන වයි.ඒ. පුෂ්පලතා යාපා මෑණියන්ට දනමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ මෑණියන්ටද ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම ඒ චූටි දරුවන්ට සිඟිති දරුවන් වන ස්නේහා තේනුජ සිනේෂ් සෙනුකී සෙනායා යන සිඟිති දරුවන්ටද ඒ වගේම දායකත්ව දරූ නොම්බර 123 බෝගමුව කලගෙඩි හේන යන ලිපිනේ පදිංචි පින්වත් සුනෙත් ලක්මාල් යසිත් දිල්රුක්සි අංජලි යන දරුවන් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වේ. හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. ඒ හැම දිනාගේ රැකී ආරක්ෂා කටයුතු ඒ වගේම මේ චුටි දරුවන්ගේ ඉදිරි අනාගත අධ්‍යාපන කටයුතු ආදීද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේ මේ පින ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දෙක ලෙස අනුමෝදන්න. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ලක්වාසී ලෝවාසී සීල පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනුමෝදන්න මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. සුවසේ පිළිවෙතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවර නේද හිතමිතුර තුළ සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව්පකාර කරන නන්නාරියෙන් උදව්පකාර කරන්නා වූ සීපසෙන් උපකාර කරන්නා වූ ඒ සෑම දිනාටමත් සමලස මේ පින් අනුමෝදන ඒ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. ඔබ අප සියලු දෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. රැකී ආරක්ෂා වෙළෙඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් කිසි බාධා කරදර හිරිහැර පීඩාවකින් තොරව සුවසේ පින් දහම් දරස් කරගනිමින් ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන සේක බල ධර්මයන් දියුණු කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.